අපි බලමු 2015 වෘත්තීය ගාන 2015 සංයුක්ත ගණිතය 1 PO පේපර් එකේ 16 වෙනි ගාන වෘත්තය හා සරල රේඛාව. වෘත්ත දෙකක සමීකරණ x වර්ග ධන y වර්ග ධන 2g ධන 2y fy ධන c සමානයි බිඳුව හා x වර්ග ධන y වර්ග ධන 2g x ධන 2y f y ධන c සමානයි බිඳුව නම් මෙම වෘත්ත ප්‍රලම්බ ලෙස ඡේදනය වේ නම් 2gg ධන 2ff සමානයි c ධන c බව පෙන්වන්න කෙලින්ම තිය රේඛාවක් ළමයි. දැන් මේකෙදී වෘත්ත දෙකක් ප්‍රලම්බව ඡේදනය වෙනවා කියන්නේ මේ තියෙන අපි හිතමු එක වෘත්තයක් අපි එයා ගමු S1 කියලා. එතකොට S1 කියන්නේ x වර්ග ධන y වර්ග ධන 2gx ධන 2fy 2fy ධන c සමානයි බිඳුව. අනිත් වෘත්තය අපි ගමු මේ වෘත්තය මේ දෙක ඡේදනය වෙනවා නම් මෙන්න මේ ආකාරයට අපි හිතමු මෙයා S2 කියන්නේ x වර්ග ධන y වර්ග ධන 2g x ධන 2f y ධන c සමානයි බිඳුව. උතේ වෘත්ත දෙකක් ප්‍රලම්බව ඡේදනය වෙනවා කියන්නේ අපි හිතමු මෙන්න මේ වෘත්තයේ කේන්ද්‍රය O මේ වෘත්තයේ කේන්ද්‍රය O'. අපි ගමු මේ වෘත්තයේ අරය R මේ වෘත්තයේ අරය R' කියලා. ඡේදනය වන ලක්ෂයේදී අඳින ස්පර්ශකය මෙන්න මේ ලක්ෂ්‍ය හරහා ඒ කියන්නේ මෙයාගේ කේන්ද්‍රය හරහා යනවා නම් සහ මේ ඡේදනය වන ලක්ෂයේදී මෙයා මේ වෘත්තයට අඳින ස්පර්ශකය මෙන්න මේ කේන්ද්‍රය හරහා යනවා නම් අපි කියනවා මේ වෘත්ත දෙක ප්‍රලම්බව ඡේදනය වෙනවා කියලා. ඒ මොහොතේදී ස්පර්ශකයයි කේන්ද්‍රයයි යාකන රේඛාව එකිනෙකට ලම්බ කරනවා. ඒ වගේම මේ පැත්තෙන් ගත්තත් මේ වෘත්තයේ මේ ලක්ෂයේදී අදින ස්පර්ශකය කේන්ද්‍රයට යාකන රේඛාව ලම්බ කරනවා. ඒ කියන්නේ මෙන්න මේ රේඛා දෙක අතර කෝණය අංශක 90ක් වෙනවා. දැන් මේ වෘත්තයේ අරය R නිසා මේ දිග R. මේ වෘත්තයේ අරය R' නිසා මේ දිග R'. දැන් අපි එක R1 R2 කියලා ගමු. මේක S1 ගත්ත නිසා මේක R1 මේක R2 කියලා ගමු. නැත්නම් වර්ගය ගන්නකොට ඩෑෂ් වර්ගය කියන්න අමාරු නිසා මෙන්න මේ රේඛාව අපි දික් කරගත්තොත් අපිට මේ ලක්ෂ්‍යය අපි ගමු P කියලා. OP O' කියන ත්‍රිකෝණය ලැබෙනවා. OP O' කියන ත්‍රිකෝණය ළමයි ත්‍රිකෝණී ත්‍රිකෝණයක්. එහෙනම් පයිතගොරස් ප්‍රමේය දාන්න පුළුවන්. ප්‍රලම්බව ඡේදනය වුණේ නැත්නම් මෙයා මෙහෙම මේක හරහා යන්නේ නැතුව මෙහෙට යන්න තිබුණා නැත්නම් මේක පහළින් යන්න තිබුණා. හැබැයි ප්‍රලම්බව ඡේදනය වෙන වෙලාවේදී මේ ස්පර්ශකයේ හරියටම කේන්ද්‍රය හරහා යනවා. එහෙනම් මේ අවස්ථාවේදී අපිට ගන්න පුළුවන් OO' කියන කෙනාගේ වර්ගය සමානයි පයිතගොරස් ප්‍රමේය අනුව R1 වර්ගය ධන R2 වර්ගය. දැන් මේ වෘත්තයේ කේන්ද්‍රය O කියන කෙනා අපිට ලියන්න පුළුවන්. මේ වෘත්තය අපි x වර්ග ධන y වර්ග ධන 2g x ධන 2fy ධන c නිසා කේන්ද්‍රයේ ඛණ්ඩාංක ඍණ g ඍණ f. මේ වෘත්තයේ කේන්ද්‍රය O' අපිට ගන්න පුළුවන් ඍණ g ඍණ f කියලා. එහෙනම් ලක්ෂ දෙකක් අතර දුර x ඛණ්ඩාංක අන්තරයේ වර්ගය ධන y ඛණ්ඩාංක අන්තරයේ වර්ගය තමයි දුරේ වර්ගය. එතකොට එන්නේ g ඍණ g ඍණ g'. එතකොට අපිට ගන්න පුළුවන් g' නැත්නම් g ඍණ g'. g වර්ගය. අපි හිතමු මේක ඍණ g නැත්නම් ඍණ g'
ඍණ ඍණ g. එතකොට g ඍණ g dash එක පදයක් ධන වෙනවා. ධන f ඍණ f dash යාගේ වර්ගය සමානයි. ඉතින් r කියලා කියන්නේ වෘත්තයක r වර්ගයේ සමානයි g වර්ග ධන f වර්ග ඍණ c. එහෙනම් r එක වර්ගය කියන්නේ අපි මේක g දින නිසා g වර්ග ධන f වර්ග ඍණ c. එහෙනම් r දෙක වර්ගය කියලා කියන්නේ g dash වර්ගය ධන f dash වර්ගය ඍණ c dash. එහෙනම් අපිට r එක වර්ගයට ලියන්න පුළුවන් g වර්ගය ධන f වර්ගය ඍණ c. r දෙක වර්ගය කියන්නේ g dash වර්ගය ධන f dash වර්ගය ඍණ c dash. දැන් මේක ප්‍රසාරණය කරන්න ඕනි ළමයි පිළිතුර ලබා ගන්න. එතකොට මෙතනින් එනවා g වර්ගය ඍණ 2යි g dash ධන g dash වර්ගය ධන f වර්ගය ඍණ 2යි f dash ධන f dash වර්ගය සමානයි මේ පැත්තේ g වර්ගය ධන f වර්ගය ඍණ c ධන g dash වර්ගය ධන f dash වර්ගය ඍණ c dash. දැන් තේනවා g dash වර්ගයට මේ g dash වර්ගයක වෙනවා f dash වර්ගයට f dash වර්ගයක වෙනවා g dash g වර්ගයට g වර්ගය f වර්ගයට f වර්ගය g dash වර්ගයට g dash වර්ගය f dash වර්ගයට f dash වර්ගයක වෙනවා. මෙතනින් ඉතුරු වෙන්නේ මෙන්න මේ පදයයි මේ පදයයි මේ පැත්තෙන් ඉතුරු වෙන්නේ ඍණ c කියන එකයි ඍණ c dash කියන එකයි. ඒ අනුව ලැබෙනවා ඍණ 2යි g dash ඍණ 2යි f dash සමානයි ඍණ c dash. ඍණ ලකමකින් ගුණ කරාම අපිට ලැබෙනවා 2යි g dash ධන 2යි f dash සමානයි c ධන c dash. ඒක තමයි පෙන්නන්නේ කියේ. එතකොට ළමයි වෘත්ත දෙකක් ප්‍රලම්බව ඡේදනය වෙන වෙලාවෙදී ඒවායේ gf නැත්නම් x සහ තියෙන සංගුණකයේ භාගය g හා f 2යි g dash 2යි ff dash සමාන වෙනවා මේ c ධන c dash කියන එකතු. මේක සාමාන්‍ය තියරි එකක් ක්ලාස් එකේ තියරි වලදී කරන්නේ නැති. නමුත් විභාගෙදී මේ වගේ ආවම මේ වගේ කරලා පෙන්නන්න ඕනේ. ලකුණු 20ක් විතර මේ කොටසට ලැබෙනවා. ගාන ඊළඟ කොටස කියනවා x වර්ග ධන y වර්ග ඍණ 8x ඍණ 8y ධන 16 සමාන බිඳු සමීකරණය සහිත c වෘත්තය යන වෘත්තයේ නමක් දෙනවා c කියලා. c වෘත්තය x අක්ෂයේ ස්පර්ශ කරන බව පෙන්වනවා. හරි. දැන් නම් මේක හරි. මේ කොටස අපි මකමු. right. මේවා ඉතින් පුරුදු වෙලා ගෙදරදී කරලා යන්න ඕනේ. උත්තේ තීර වලින් එකක් මේ වගේ මොනවා හරි තීර එකක් හෝ දෙකක් විභාගයට මුලින් ලැබෙනවා ඔප්පු කරන්න කියලා. දැන් අපිට දීලා තියෙන වෘත්තයේ C කියන වෘත්තයේ මෙන්න C කියලා කියන්නේ x වර්ගය ධන y වර්ගය ऋण 8x ऋण 6y ऋण 8x ऋण 6y ධන 16 ऋण 8x ऋण 6y ධන 16 සමානයි බිඳුවයි. අපි බලමු මේ වෘත්තයේ කේන්ද්‍රය හා අරය කවුද කියලා. කේන්ද්‍රය හොයාගන්න පුළුවන් මෙයාගේ g හොයාගත්තා නම් g සමානයි මෙයා බෙදෙනවා දෙකෙන්. දෙකෙන් බෙදුවම අපිට ලැබෙන්නේ ඍණ 4යි. x සමානයි ඍණ 3යි. ඒ අනුව කේන්ද්‍රය ඍණ g ඍණ f. ඒ අනුව කේන්ද්‍රය ඍණ g කියන්නේ ඍණ 4යි ඍණ ධන 4යි 3යි. අරය r සමානයි g වර්ග ධන f වර්ග ඍණ c ගේ වර්ගමූලය. g කියන්නේ ඍණ 4යි ඍණ 4 වර්ගයේ ධන 16යි
F කියන්නේ ඍණ 3යි වර්ගය 9යි ඍණ C කියන්නේ 16යි. මෙතන ඍණ තිබ්බනම් ඍණ ධන පරිස්සමින් ගන්නවා. 16 16 කැපෙනවා 9 වර්ගමූලය කියන්නේ ළමයි 3යි. වෘත්තය ආරය 3යි කේන්ද්‍රය 4 3. දැන් අපිට කියන්නේ මෙයා x අක්ෂයේ ස්පර්ශ කරන බව පෙන්වන්න කියලා. ඔබට පේනවා මේ වෘත්තය කණ්ඩායම තලයේ ඇඳගත්තොත් අපි හිතමු අපි මේක කේන්ද්‍රය 4 3 කියන නිසා පළමු වෘත්ත පාදේ මේ වගේ තියෙන්න පුළුවන්. එහෙනම් මෙන්න මේ උස 3යි මේ දිග 4යි. දැන් වෘත්තයේ අරය ලැබිලා තියෙන 3යි කියලා. ඒ කියන්නේ මේ කොටස 3යි. කේන්ද්‍රයේ සිට පරිධිය දුර. එහෙනම් මේ කොටස 3යි මේ කොටසත් 3යි වෙන්න බෑ. එහෙනම් ඒ කියන්නේ මේ වෘත්තය ස්පර්ශ කරන්න ඕන y x අක්ෂය. අපි කියන්නේ y අක්ෂයේ ස්පර්ශ කරන බව. හතර තුන මම මේ දාලා තියෙන වැරදි මේක 3යි අනේ x අක්ෂය ස්පර්ශ කරයි. ඔහර x අක්ෂය ස්පර්ශ කරයි කියලා තමයි තියෙන්නේ. මෙතන x අක්ෂය වෙන ගන්න කියලා තියෙන්නේ. ඒ නිසා x අක්ෂයේ ස්පර්ශ කරන මෙතන ලියන්න තියෙන්නේ මේ රූපය අඳින්නම අවශ්‍යතාවයක් නැහැ. මෙතන කියන්න තියෙන්නේ අරය සමානයි කේන්ද්‍රයේ y කණ්ඩායමකේ එම නිසා වෘත්තය x අක්ෂයේ ස්පර්ශ කරයි. නම් කියවනම් හරි. ඊළඟට අපිට කියනවා O මූලයේ පොදු කේන්ද්‍රයේ පිහිටන පරිදි වූ O මූලයේ කියන්නේ මූල ලක්ෂ්‍ය පොදු කේන්ද්‍රය කියන්නේ වෘත්ත දෙකක් වෙන්නේ නැති අරය R C1 වෘත්තයක් හා අරය කැපිටල් R R ට වඩා වැඩි කියලා කියනවා. අරය කැපිටල් R C2 වෘත්තයක් පිළිවෙලින් A හා B ලක්ෂ්‍යවලදී C වෘත්තයේ ස්පර්ශ කරයි. ඒ කියන්නේ C වෘත්තයක් නැවතන්න ගන්න සිද්ධ වෙනවා. අපි ඒ රුක්සරහන්ට දැන් තමයි ගන්නට යන්නේ. C කියන වෘත්තයත් අපි දන්න වෘත්තයක් දීලා තියෙනවා. ඒක කේන්ද්‍රය අරගෙන හොයාගත්තා. මෙතන G ඍණ 4යි F ඍණ 3යි R 3යි කේන්ද්‍රය 4 3 ඒ කොටස් අපිට වැදගත් ඊට පස්සේ දැන් අපි රූප සටහනක් අඳිමු. එහෙනම් මේ වෘත්තයේ කේන්ද්‍රය අර අපිට කියන වෘත්තයේ කේන්ද්‍රය මූල ලක්ෂ්‍යය එහෙම වෙච්ච C1 C2 වෘත්ත දෙකක් මෙයාගෙන කියනවා මෙයා 4 3 එහෙනම් 4යි 3යි මෙන්න මේ වගේ ලක්ෂයක් යෝගී ලක්ෂය මෙන්න මේ තියෙන්නේ C කියන වෘත්තේ මෙයා කේන්ද්‍රය 4 3 ඒ කියන්නේ මෙන්න මේ දිග 4යි මේ උස 3යි ආරයක් 3යි ඊට පස්සේ අපිට කියන වෘත්ත දෙක C1 සිම්පල් R වෘත්තය හා කැපිටල් R වෘත්තය පිළිබඳ A හා B ලක්ෂවලදී C වෘත්තය ස්පර්ශ කරයි. එහෙනම් A හා B ලක්ෂවලදී C වෘත්තය ස්පර්ශ කරයි කියන්නේ ළමයි මෙන්න මේ එකක් මෙන්න මේ ඇතුලෙන් ස්පර්ශ කරන්න ඕන. මේ ස්පර්ශ කරන්න ඕන. केंद्र मूल लक्ष्य अनित नायन बाहिर स्पर्श කරන්න ඕනේ. ඔන්න ඔය වගේ වෘත්ත දෙකක් පිළිගන්න පුළුවන්. එතකොට C1 තමයි R කෙනා මෙයා C1
මෙයාගේ අරය R1 මෙයා C2 ස්පර්ශ කරන්නේ A හා B ලක්ෂවලදීලු. එනම් මේ ලක්ෂය A මේ ලක්ෂය B මේ වෘත්තය C මේ ස්පර්ශ ලක්ෂය A. සිම්පල් R හා කැපිටල් R යගයන්ද A හා B කණ්ඩායමක සෑහළු. දැන් බලමු කොහොමද හොයන්නේ කියලා. අපි දන්නවා මෙන්න මේ දිග 4යි මේ උස 3යි. එතකොට අපිට මෙන්න මෙතන ඉඳලා මෙන්න මෙතෙන්ට රේඛාවක් හදන්න. මේ රේඛාව මෙතෙන්ටම ගමන් කරනවා. මේ ලක්ෂ්‍ය 4 3 මේ ලක්ෂ්‍ය 4 3. දැන් මෙන්න මේ දිග 4 නම් මේ දිග 3 නම් මෙතන අංශක 90 නම් මෙන්න මේ දිග අපි මේක ගමු මේ මේ වෘත්තයේ කේන්ද්‍රය O dash කියලා ගමු. මේ OO dash දිග හොයා ගන්න පුළුවන් පයිතගොරස් ප්‍රමේය අනුව OO dash සමානයි 4 වර්ගයේ දන 3 වර්ගයේ වර්ගමූලය. අපි දන්නවා පයිතගොරස් ත්‍රිත්වයක් තියෙන්නේ ලැබෙන උත්තරේ 5යි. ලැබෙන උත්තරේ 5යි. දැන් මේ දිග 5යි ඒකක. මේ දිග 5 නම් මෙන්න මේ අරය 3යි. මේ අරය 3යි කියන්නේ මේ පැත්තට 3යි. එහෙනම් 5න් 3ක් ගියහම OA දිග එනවා. ඒ අනුව OA සමානයි OO dash ඍණ OO dash ඍණ AO dash AO dash තමයි අරය. ඒ අනුව OA සමානයි OO dash 5යි ඍණ AO dash 3යි සමානයි 2යි. එහෙනම් OA කියන්නේ 2යි. OA 2යි මෙතන ඉඳන් මෙතෙන්ට අරය 3යි මෙතන ඉඳන් මෙතෙන්ට ආපහු අරය O dash B කියන්නේ ආපහු අරය. ඒ නිසා OA කියන්නේ අත් වශයෙන්ම OA 2යි කියන්නේ මේ වෘත්තයේ අරය R1. එම නිසා R1 සමානයි 2යි. දැන් කැපිටල් R එක නෙමෙයි සිම්පල් R. ඊට පස්සේ කැපිටල් R කියන්නේ මේ දිගයි මේ තුනේ එකතුව. දැන් මෙතන ඉඳන් මෙතෙන්ටම 5යි OO dash මේ ටික අරය 5යි 3යි 8යි. ඒ කියන්නේ OO dash ධන R OO dash කියන්නේ 5යි ධන 2යි 3යි R නෙමෙයි මේ වෘත්තයේ අරය C ගේ අරය 3යි 8යි. ඔන්න සිම්පල් R හා කැපිටල් R ලබා ගත්තා. ඊළඟ අපි කියන්නේ A හා B ලක්ෂවල කණ්ඩායමක හොයන්න කියලා. දැන් අපි මෙන්න මේ ලක්ෂය දන්නවා 4 බිඳුව. අපිට මේ ලක්ෂයේ මෙන්න මේ ත්‍රිකෝණ දෙකක් සලකන්න පුළුවන් නේ. මෙන්න මේ ත්‍රිකෝණ දෙක සැලකුවොත් අපි මේ A ලක්ෂය හා B ලක්ෂයේ කණ්ඩායම කොටනම් දාගන්න පුළුවන් මොනවා හරි x1 y1 x2 y2 කියලා දාගත්තොත් මෙන්න මෙහෙම ඍජු කෝණයක් ඇඳගත්තොත් ඍජු ත්‍රිකෝණයක් නිර්මාණය කරගත්තොත් මෙහෙම පහළට මෙන්න මේ උසයි මේ දිගයි හොයාගත්තොත් ඒක x1 y1 මේ උසයි මේ දිගයි හොයාගත්තොත් ඒක x2 y2. දැන් අපි මෙන්න මේ ත්‍රිකෝණයෙන් ගන්නවා මෙන්න මේ දිග මෙන්න මේ ත්‍රිකෝණය මේකට අපි කියලා දාගන්න මේක O dash මෙතන මේක A ලක්ෂය B ලක්ෂය මේක මම දාගන්නම් M කියලා දාගන්න පුළුවන්. මෙතන ලක්ෂය මම දාගන්නම් මෙතන හමුවන ලක්ෂය N කියලා. මෙතන අපි පල්ලෙහාට ගහගමු. මෙතන අපි Q කියලා දාගමු. Q දාගත්තොත් මේ OAN ත්‍රිකෝණයයි OO dash M ත්‍රිකෝණයයි සමරූපී නැත්නම් සමකෝණී.
OAN त्रिकोणे हाँ OBQ त्रिकोणे OBQ ने वगम O डैश ने O डैश M त्रिकोणे समकोणी समकोणी त्रिकोणन ළමයි අනුරූප පාද අතර අනුපාත සමාන වෙනවා. ඒ නිසා OO dash බෙදීම OA OO dash බෙදීම OA සමාන වෙන්න ඕනේ. OO dash කියන්නේ විශාල ත්‍රිකෝණයේ මේ පාදය. OA කියන්නේ කුඩා ත්‍රිකෝණයේ අනුරූප පාදය. එහෙනම් විශාල ත්‍රිකෝණයේ මෙන්න මේ පාදය O dash M බෙදීම කුඩා ත්‍රිකෝණයේ මේ උස AN AN කියන එක කියන අපි මේ කණ්ඩායමකට ගමු x1 y1 කියලා. ගත්තොත් මේ උස y1 AN කියන්නේ y1 අපිට නම් AN ට දාන්න පුළුවන් y1 OO dash කියන්නේ 5යි OA කියන්නේ 2යි O dash M කියන්නේ 3යි අරය මේ උත්තේ O dash M 3යි AN කියන්නේ y1 ඒ අනුව y1 ලැබෙනවා අරස් කුලිතේ දැම්මම 6 බෙදීම 5යි 6 බෙදීම 5යි දැන් මේ ආකාරයටම අපිට ගන්න පුළුවන් මෙන්න මේ අනිත් ත්‍රිකෝණය O dash M ත්‍රිකෝණයයි OBQ ත්‍රිකෝණය අපි ගමු OBQ ත්‍රිකෝණය හා O dash M ත්‍රිකෝණය මේ ත්‍රිකෝණ දෙක සමරූපී වෙනවා සමකෝණී වෙනවා ඒ අනුව අපිට ගන්න පුළුවන් OO dash බෙදීම OO dash බෙදීම OB සමාන වෙනවා O dash M බෙදීම O dash M බෙදීම BQ අපි අරකේ x කණ්ඩායමක හොයාගත්තේ නැනේ අපි x කණ්ඩායමක හොයාගෙන ඉමු මේකත් අරකටත් පස්සේ කියලා මෙතන ඔන්න x කණ්ඩායමකය ඒක හොයාගෙන අපි ගන්නේ OO dash බෙදීම OA OO dash බෙදීම OA සමානයි අපි මේ පැත්තේ පාද දෙක ගමු OM බෙදීම ON OM බෙදීම ON OO dash කියන්නේ 5යි OA කියන්නේ 2යි OM කියන්නේ 4යි ON කියන්නේ x1 ඒ අනුව x1 ලැබෙනවා 8 බෙදීම 5යි ඒ අනුව අපිට ඒ ලක්ෂයේ කණ්ඩායම ලියන්න පුළුවන් 8 බෙදීම 5යි 6 බෙදීම 5යි දැන් මේ පරිදිම මේ ත්‍රිකෝණයයි මේ ලොකු ත්‍රිකෝණයයි ගත්තාම OO dash බෙදීම OB සමානයි O dash M බෙදීම BQ එහෙනම් OO dash කියන්නේ ඉස්සෙල්ලා වගේම 5යි OB කියලා කියන්නේ මෙන්න මෙතන OB කියලා කියන්නේ මෙතන මෙතෙන්ටම ඒ ටික අපි ඉස්සෙල්ලා හොයාගත්ත කැපිටල් R ඒ කියන්නේ 8යි සමානයි O dash M කියන්නේ 3යි DQ කියන්නේ මෙතන කණ්ඩායම දාගමු x2 y2 y2 එනවා හරස් ගුණිතේ y2 සමානයි 24 බෙදීම 5යි ඊළඟට මේ පරිදිම OO dash OB OO dash බෙදීම OB සමාන කරන්න පුළුවන්
m බෙදීම OQ අනුරූපව ගන්න ඕනේ. OM බෙදීම OQ ලොකු ඉක්නයට OO dash 5යි. OB 8යි. OM 4යි. OQ x2 අරස්මිතේ x2 සමානයි 40 බෙදීම 5යි. නෑ 32 බෙදීම 5යි. ඒ අනුව අපිට v ලක්ෂයේ ඛණ්ඩාංක 32 බෙදීම 5යි 24 බෙදීම 5යි. ඔන්න AB ලක්ෂ දෙකේ ඛණ්ඩාංක ලබා ගත්තා. වෘත්ත දෙකේ අරයන් දෙක හොයාගත්තා. ඊළඟට අපිට කියන්නේ S යනු C හා C1 යන වෘත්ත දෙකම ප්‍රලම්බ ලෙස ඡේදනය කරන. C හා C1 කියන්නේ C හා C1 මෙන්න මේ වෘත්තයයි මෙන්න මේ වෘත්තයයි ප්‍රලම්බව ඡේදනය කරනවා. ඉතින් මෙහෙම ගිහිල්ලා ඡේදනය වෙනවා දෙකම. කොහොම හරි ඒක මෙතන අඳින්න යන්න අවශ්‍ය නැහැ. තව පැහැදිලි වෙන නිසා ප්‍රලම්බව ඡේදනය කරන y අක්ෂයේ ස්පර්ශ කරන වෘත්තයක් යයි ගනිමු. S සඳහා දෙදිය හැකි සමීකරණ දෙක අහන්න. එහෙනම් අපිට ඒක මේ උත්සාහයෙන් දෙන්න තුනක් කමක් නැහැ. අපි දැනගන්න ඕනේ මේ කියන අණු වෘත්තයේ S කියන වෘත්තය මේ C ව ප්‍රලම්බව ඡේදනය කරනවා. අපි තියරි එකක් කරා ප්‍රලම්බව ඡේදනය කරනවා නම් 2G dash 2 F dash C සමාන C dash C dash අන්න ඒක මේකට ආදේශ කරගන්න පුළුවන්. මෙයාව ප්‍රලම්බව ඡේදනය කරනවා. ඒක මෙයාටත් ඒක ආදේශ කරගන්න පුළුවන්. එතනින් සම්බන්ධතාවය ගන්න පුළුවන්. ඊට පස්සේ අපිට කියනවා S y අක්ෂයේ ස්පර්ශ කරනවලු. y අක්ෂයේ ස්පර්ශ කරනවා නම් ඒකෙන් අපිට ගන්න පුළුවන් කේන්ද්‍රයේ ඉඳලා y අක්ෂයේ දුර. ඒ කියන්නේ කේන්ද්‍රයේ y ඛණ්ඩාංකය සමාන වෙනවා වෘත්තයේ. මෙන්න මේ කොටස් භාවිතා කරලා අපි මේ අලුත් වෘත්තය හොයාගන්න ඕනේ. මේ වෘත්තයට අපි සාධාරණ වෘත්තයේ සමීකරණය ලියලා මේ තියෙන දත්ත භාවිතා කරලා වෘත්තය හොයන්න බලමු. ඉතින් මේ කොටස් ටික මොකක්ද? හරි. දැන් C මේ S වෘත්තය අපි ගමු S වෘත්තය එන්නනේ S වෘත්තය අපි ගනිමු. x වර්ග ධන y වර්ග ධන 2gx ධන 2fy ධන c සමානයි 0යි කියලා. මේ තියෙන සාධාරණ වෘත්තයක සමීකරණය ලියලා තියෙනවා. දැන් එහෙනම් අපිට හොයන්න තියෙන ළමයි gf සහ c. gf සහ c දැන් මේ අනුව මෙයාගේ කේන්ද්‍රය ලියන්න පුළුවන් ඍණ g ඍණ f මෙයාගේ අරය g වර්ග ධන f වර්ග ඍණ c ගේ වර්ගමූලය. දැන් මේ S කියන වෘත්තයේ y අක්ෂයේ ස්පර්ශ කරනවා කියලා දෙනවා. එහෙනම් ළමයි අපිට ලියන්න පුළුවන් y අක්ෂයේ ස්පර්ශ කරනවා කියන්නේ
කේන්ද්‍රයේ y කණ්ඩාංකය ඒ කියන්නේ ඍණ f සමාන වෙන්න ඕනේ වෘත්තයේ අරයට. දෙපැත්තම වර්ග කරොත් මේ කාර්යයෙන් පුළුවන් මේ පැත්තේ ඍණාගයක් තියෙන නිසා වර්ග කරන්න බැරිද කියලා මේ පැත්තේ ඍණාගයක් තියෙන බෑ x ගේ ඍණ වෙන්නේ නැති. එතකොට නෑ දන්නේ මොකද මේ පැත්තේ වර්ගමූලය ධන. ඒ නිසා වර්ග කරාම අපිට ලැබෙනවා f වර්ගය සමානයි g වර්ගය ධන f වර්ගය ඍණ c. f වර්ගය කැපිලා යනවා. ඒ අනුව අපිට c සඳහා වෙන අගයන් දෙකක් ලැබෙනවා. එතනින් c සමානයි ධන හෝ ඍණ මූල g. c සඳහා අගයන් දෙකක් ලැබෙනවා. ඊළඟට දීලා තියෙන දත්තය S1 වෘත්තය C හා C එක මොකක්ද දෙන්නේ? C හා C එක S1 වෘත්තය C හා C එක දෙකම ප්‍රලම්බව ඡේදනය කරනවා කියලා කියනවා. ඒ නිසා C එක ප්‍රලම්බව ඡේදනය කරන නිසා අපිට දාන්න පුළුවන් අර නියමය 2GG dash ධන 2FF dash සමානයි C ධන C dash. එතකොට C එක කියලා කියන්නේ මෙන්න මෙයා. මේ වෘත්තයේ 2GG dash කියලා කියන්නේ මේ වෘත්තයේ කේන්ද්‍රයේ බිඳුව. එහෙනම් 2G කියලා කියන්නේ මෙයාගේ එක්කිනා ගමු. එයා බිඳුවයි. G dash කියන්නේ මෙයාගේ එක්කිනා. එයා G. කොහොමවත් කැල බිඳුවයි. ධන 2FF dash F කියන්නේ මෙයා බිඳුවයි. F dash කියන්නේ මෙයාගේ එක්කිනා F සමානයි C ධන C dash. මෙතන C කියලා කියන්නේ මේ වෘත්තයේ C. එතකොට අපිට ඒක එන්නේ මේ වෘත්තය අපිට එන්නේ අත් වශයෙන් x වර්ග ධන y වර්ග සමානයි r වර්ගය කියලා. එතකොට x වර්ග ධන y වර්ග සමානයි r කියන්නේ මෙයාගේ OA අරය අපි r කියන එක ගත්ත දෙකයි කියලා දෙකේ වර්ගය මේ වෘත්තය අත් වශයෙන් උතුණා මේ පැත්තෙන් යන්න පුළුවන්. x වර්ගයේ ධන මෙතන යන x වර්ගයේ ධන y වර්ගයේ සමානයි දෙකේ වර්ගයේ 4යි. අර ඒ වර්ගය. ඒ නිසා මේ තියෙන්නේ x වර්ග ධන y වර්ග ධන 2යි g කියන්නේ බිඳුව x 2යි f බිඳුව y ඍණ 4 සමානයි බිඳුව. ඒ කියන්නේ c සමානයි ඍණ 4යි. එහෙනම් මෙතන c ධන c dash කිව්වහම ඍණ 4 ධන c dash කියන්නේ මෙතන c. එතකොට මේ පැත්ත බිඳුව වෙන නිසා අපිට මෙතනින් එනවා c සමානයි ඍණ 4යි කියලා. C සමානයි ධන 4යි කියලා. මෙන්න 4 වෙන ගියම ධන 4යි කියලා. C සමානයි ධන 4යි. C සමානයි 4යි. දැන් අපිට F හොයා ගන්න පුළුවන්. මෙතන අපිට එන්නේ G F. මෙතන මේක වැරදි y අක්ෂයේ ස්පර්ශ කරනකොට y අක්ෂයේ ස්පර්ශ කරනකොට මෙතන f නෙවෙයි සමාන වෙන්නේ y අක්ෂයේ ස්පර්ශ කරනවා කියලා කියන්නේ මෙන්න මෙයාගේ y කණ්ඩාංකේ සමාන වෙනවා කේන්ද්‍රයේ අරයට. ඒතර අරය කියන්නේ ඍණ f නේ ඍණ f සමානයි බලන්න x අක්ෂය වැරදිනේ අර තියෙනවා. එතකොට y අක්ෂය ස්පර්ශ කරනකොට වෙන්නේ ළමයි මෙහෙම. y අක්ෂය ස්පර්ශ කරනවා කියන්නේ මෙහෙම එන්නේ. එතකොට මෙන්න මේ ටික තමයි සමාන වෙන්නේ අරයට. මේ කණ්ඩාංකය මෙතන තියෙන x කණ්ඩාංකය. මේ x කණ්ඩාංකය තමයි සමාන වෙන්න ඕනේ අරයට. එතකොට x කණ්ඩාංකය මෙතන සමාන වෙන්න ඕනේ g. x කණ්ඩාංකය ඍණ g නේ කේන්ද්‍රය. ඒ අනුව මෙතන g වර්ගය g වර්ගය කැපිලා ගිහිල්ලා c සමානයි මූල f කියලා ලැබෙනවා.
දැන් අපිට ඒ අනුව මෙතනින් හොයාගන්න පුළුවන් t සමානයි 4 නිසා f ධන හෝ ඍණ මූල f සමානයි 4යි. ඒ අනුව f සමානයි දෙන්නේ. එතනින් f එනවා ධන හෝ ඍණ 2යි කියලා. f සමානයි ධන හෝ ඍණ 2යි. එතන ඉවරක් තියෙනනේ. මෙතන වැරදි. මෙතන එන්නේ t සමාන නැත්නම් මෙතන වර්ග කරන්න දන්නේ නැහැ කියලා නේද? t සමානයි g වර්ග කපිලා f වර්ගය. t සමානයි f වර්ගය කියන එක ලැබෙන්නේ. ඒ කියන්නේ f සමානයි මූල c. දැන් ඒක මෙතෙන් ආදේශ කරගත්තොත් t කියන්නේ 4යි. ඒ අනුව f වර්ගය සමානයි 4යි. දැන් මෙනයි වෙනවා f සමානයි ධන හෝ ඍණ 2යි. එනට උත්තර දෙකක් ආවා. ධන 2යි ඍණ 2යි. ඒ අනුව c ට උත්තර 1යි f ට උත්තර 2ක් ආවා. දැන් අපි බලමු ඊළඟ දත්තේ g ට උත්තරයක්. ඒ මොකද ඊළඟ දත්තේ s1 හා c ප්‍රලම්බව ඡේදනය වෙනවා. S1 S1 නෙමෙයි S නේද දීලා තියෙන්නේ. S හා C ප්‍රලම්බව ඡේදනය වන නිසා S හා C ප්‍රලම්බව ඡේදනය වන නිසා ක්‍රියාන් පුළුවන්. එතකොට S කියලා කියන්නේ අලුත් කෙනා, C කියලා කියන්නේ මෙන්න මෙයා. මෙයාගේ කේන්ද්‍රය 4 3. එතකොට 2යි G කියන්නේ 4යි. G dash කියන්නේ G ධන 2යි F කියන්නේ 3යි. G dash F dash කියන්නේ F මෙතන සමානයි C ධන C dash. මේ වෘත්තයේ C කියලා කියන්නේ මොකක්ද කියලා බලන්න. එතකොට මෙතන අපිට මේ C කියන වෘත්තය අපිට දීලා තිබුණා මුලින්ම. C කියන වෘත්තය C 16යි. එතකොට C වෘත්තයේ C කියන කෙනා වෘත්තයේ නම කැපිටල් C එතන C කියන කෙනා 16යි. C dash කියන්නේ අපිට තියෙන S වෘත්තයේ C. අපි මෙතන C කියලා ගත්තේ ඒක 4යි. එහෙම දැම්මොත් මෙතන F ට ධන හෝ ඍණ දෙකකින් ඕන එකක් දාන්න පුළුවන්. ඒකට දෙවරක් 4 8යි G ධන 6යි F සමානයි 20යි. දැන් අපි බලමු F සමානයි ධන 2 වෙලාවේදී ආදේශ කරමු 8යි G සමානයි 6 වරක් 2 12යි සමානයි 20යි. 12 අනිත් පැත්තට ගිහින් 8යි G සමානයි 1යි. F සමානයි ඍණ 2 වෙලාවේදී F සමානයි ඍණ 2 වෙලාවේදී 8යි G ඍණ 6යි ඍණ 12යි සමානයි 20යි. අනිත් පැත්තට ගියම 32යි 8 බෙදුනම 4යි. G සමානයි 4යි. F 2යි G 1යි F ඍණ 2යි G 4යි. අවස්ථා දෙකටම C කියන්නේ 4යි. ඒ අනුව වෘත්ත දෙක එම නිසා වෘත්ත දෙකක් ලියන්න පුළුවන්. ළමයි මේ බලන්න. මෙන්න S සඳහා ලැබෙන සමීකරණ x වර්ග ධන y වර්ග
ධන 2යි gx. එතකොට 2යි g කියන්නේ මේක ගමු. g 1යි එතකොට දේවරක් එක 2යි ධන 2යි x. ධන 2යි fy ඒ වෙලාවේ f 2යි දේවරක් 2 4යි y. ධන 4 c කියන්නේ 4යි සමානයි බිඳුව. එක සමීකරණයක්. අනිත් සමීකරණය x වර්ගය ධන y වර්ගය 2යි g කියන්නේ එතකොට මෙතන 4යි දෙවරක් 4 8යි x. f කියන්නේ ඍණ 2යි ඍණ දෙවරක් 2 ඍණ 4යි y. ධන 4 සමානයි බිඳුව. වෙන අවශ්‍යයි උත්තරේ. ඊට පස්සේ කියනවා C හා C2 යන වෘත්ත දෙකටම B ලක්ෂයේදී අඳින ලද පොදු ස්පර්ශකයට C හා C2 කියන්නේ මෙහා C මෙහා C2. එතකොට ඒ දෙකටම B ලක්ෂයේදී අඳින පුළුවන් පොදු ස්පර්ශයක්. පොදු ස්පර්ශක ලක්ෂය තමයි B. පොදු ස්පර්ශකය x අක්ෂය P දී හමුවේ. එහෙනම් අපි අඳිමු. මෙන්න මෙතෙන්දී ස්පර්ශකයක් අරගත්තොත් මෙහෙම. මෙන්න මෙතන තමයි P ලක්ෂය. P හිදී හමු වේලු. P හිදීද y අක්ෂය Q හිදීද? ඒතර y අක්ෂය හමු වෙන්නත් ඕනේ. එහෙනම් y අක්ෂය හමු වෙන්නේ Q හිදී. y අක්ෂය Q හිදී හමු වුණා. පොදු ස්පර්ශකයේ සමීකරණය මෙන්න මේක බව පෙන්වන්න. පොදු ස්පර්ශකය කියන්නේ මෙන්න මෙයා. වෘත්ත දෙකක පොදු ස්පර්ශක වල සමීකරණ ලබා ගන්න ළමයි මෙන්න මේ ක්‍රමයට S1 වෘත්තය S2 වෘත්තය කියලා මේ වෙන එකක්. මම කියන්නේ මේ ගානේ තියෙන S1 S2 නෙමෙයි. මේ තියෙන්නේ S1 වෘත්තේ නම් මේ තියෙන්නේ S2 වෘත්තේ නම් මේ දෙක මෙහෙම ඡේදනය වුණාම මේ ඡේදන ලක්ෂ හරහා යන රේඛාවට කියන්නේ පොදු ජාය කියලා. මේ පොදු ජායේ සමීකරණය අපි ලබා ගන්න ළමයි S1 ඍණ S2 සමානයි බිඳුව මගින්. මේ වෘත්තයේ සමීකරණේ වම් පැත්තේ කොටස අඩු කරනවා. මේ වෘත්තයේ සමීකරණේ වම් පැත්තේ කොටසෙන් අඩු කරාම වර්ගපද ටික කැපිලා ගිහිල්ලා රේඛීය සමීකරණයක් ලැබෙනවා. එයා තමයි පොදු ස්පර්ශකයේ ඒක ඔප්පු කරලා පෙන්නන්න පුළුවන්. මේ රේඛාව මත මේ ලක්ෂය තියෙනවා. මේ වෘත්තයේ මතක් තියෙනවා. මේ වෘත්තයේ මතක් තියෙනවා. මේ ලක්ෂයත් එහෙම පෙන්නුවාන් පස්සේ එම ලක්ෂ දෙක හරහා යන රේඛාව මේකයි කියලා චුට්ටවල පෙන්වන තීරකෙදි කරලා තියෙනවා. දැන් මේකෙදි මේ පොදු ජායේ සමීකරණය මේ ලක්ෂ දෙක ඡේදනය නොවි එකිනෙකට ඈත් වෙනව හෝ ලං වුණොත් මෙයා මෙහෙම කියලා අපි මෙයා පුංචි වෘත්තය නම් මෙයා මේක ඇතුළට ආවොත් මේ ලක්ෂ දෙකක් කිට්ටු වෙලා ස්පර්ශ ලක්ෂය බවට පත් වෙනවා. එතකොට මේ රේඛාවට කියන්නේ පොදු ස්පර්ශකය කියලා. මේ දෙන්න දෙපැත්තට වුණොත් එහෙම මේ ලක්ෂ දෙක නැවතත් ලං වෙලා ස්පර්ශ ලක්ෂය බවට පත් වෙනවා. එතකොට මේ රේඛාවට කියන්නේ පොදු ස්පර්ශකයේ සමීකරණය කියලා. එහෙනම් මේ වෘත්තයේ මෙන්න මේ ලොකු C2 වෘත්තයේ මේ C වෘත්තයේ පොදු ස්පර්ශකය කියන්නේ එක වෘත්තයක සමීකරණය අනිත් වෘත්තයේ සමීකරණය අඩු වුනහම ලැබෙන සරල රේඛීය සමීකරණය. ඒ නිසා අපිට ලේසියෙන්ම ගන්න පුළුවන් C මෙයා C2 මෙයා C පොදු ස්පර්ශකය කියලා කියන්නේ පොදු ස්පර්ශකය කියන්නේ C2 අපි ඉස්සෙල්ලා ගමු. C2 ඍණ C සමානයි බිඳුව. C2 කියන වෘත්තය මේ C2 කියන වෘත්තය අපිට ලබා ගන්න පුළුවන්. මෙන්න මේ දෙකෙන් C2 අපි වෙනම හොයා ගන්න ඕනේ.
C නම් අපි දන්නවා අපි දීලා තියෙනවා C දෙක කියන්නේ මෙන්න මේ වෘත්තයේ කේන්ද්‍රය බිඳුව අරය 8යි. එතකොට C දෙක කියන්නේ x වර්ගය ධන y වර්ගය සමානයි 8 වර්ගය. ඒ කියන්නේ ඍණ 64. යාවෙන් අනුකරන්න ඕනේ C වෘත්තය කියන්නේ x वर्ग धन y वर्ग ऋण x वर्ग धन y वर्ग ऋण මේ මොලියන් c කියන උත්තර දීලා තියෙනවා ගානේ x वर्ग धन y वर्ग ऋण 8x ऋण 6y ධන 16 ऋण 8x ऋण 6y ධන 16 සමානයි බිඳු. දැන් x වර්ගයට x වර්ගය ගැපෙනවා ළමයි y වර්ගයට y වර්ගය ගැපෙනවා ඍණ 64 ऋणाई धन 8x धन 6y ऋण 16 සමානයි බිඳුව. ऋण 16යි ऋण 64යි කියන්නේ ऋण 80යි අනිත් පැත්තට ගිහින් ධන 80යි 8x ධන 6y සමානයි 80යි. දෙකෙන් බෙදා ගත්තොත් 4x ධන 3y සමානයි 40යි. මේ තමයි පොදු ස්පර්ශකයේ සමීකරණය. ඊළඟට අපිට කියනවා ඒක බව පෙන්වන්න තියෙන්නේ PQ රේඛාඛණ්ඩයේ විස්කම්භයක් ලෙස ඇති වෘත්තයේ සමීකරණය මෙන්න මේක බව පෙන්වන්න. දැන් P ලක්ෂයයි Q ලක්ෂයයි විස්කම්භය ලෙස තියෙන වෘත්තය හොයන්න කියලා කියන්නේ. ලක්ෂ දෙකක ඒ කියන්නේ වෘත්තයක විස්කම්භය මත ලක්ෂ විස්කම්භයේ දෙකලවර ලක්ෂ දීලා තියෙන වෙලාවෙදී එම වෘත්තය හොයන්න ක්‍රම ගොඩක් තියෙනවා. එකක් තමයි මම ඉතින් කරනවා. එකක් තමයි අපි તો මේ තියෙන විස්කම්භය දීලා තියෙනවා නම් මේ කණ්ඩායම දෙක දන්නවා නම් මේක හොයන්න පුළුවන් ක්‍රමයක් තමයි මේ වෘත්තය මත ඕනෑම ලක්ෂයක් අරගෙන එයා xy කියලා අරගෙන මේ රේඛාඛණ්ඩ දෙක නිර්මාණය කරගත්තොත් මෙන්න මේක අංශක 90ක් වෙනවා. විස්කම්භයේ පරිධිය මත ආපාදනය කරන කෝණය. එම නිසා මෙන්න මේ රේඛාවේ අනුක්‍රමණයයි මේ රේඛාවේ අනුක්‍රමණයයි ගුණිතය ඍණ එකක් වෙනවා. මේ රේඛාවේ අනුක්‍රමණය ගන්න පුළුවන් y කණ්ඩායක වෙනස බෙදීම x කණ්ඩායක වෙනස xy ඇසුරින්. මේක අනුක්‍රමණයත් ඒ වගේම ගන්න පුළුවන්. ඒ දෙක ගුණිතය ඍණයකට සමාන කරාම ලැබෙන්නේ මේ වෘත්තයේ සමීකරණය. නමුත් එහි මූලධර්මයේ දෝෂයක් තියෙනවා. හේතුව මේ xy ලක්ෂය අපි මේ ලක්ෂය p කියලා ගත්තොත් මේ p ලක්ෂය මේ වෘත්තය මත ඕනෑම ලක්ෂයක් අර්ථ දක්වන්න ඕන. මේ වෘත්තය මත ඕනෑම ලක්ෂයක් සඳහා p අර්ථ දැක්වෙන්න ඕන. නමුත් p ලක්ෂය මෙන්න මෙතෙන්ට එනකොට මෙන්න මෙතන y ඍණ y නෝට් බෙදීම x ඍණ x නෝට් කියන කෙනාගේ අගය බිඳුව වෙනවා. x ඍණ x නෝට් කියන මේ දෙකේ අන්තරේ බිඳුව වෙනවා. හේතුව මේ කණ්ඩායක මේ කණ්ඩායකට සමාන වෙනවා. ඒතර බිඳුවෙන් බෙදෙන්න බෑ. ඒතර අර්ථ දැක්වෙන්නේ නැහැ. ඒ නිසා මේ ලක්ෂය ඔන්න ඔය ලක්ෂයයි මේ ලක්ෂයයි ඔය මේ ආකාරයට ගන්න වෘත්තයේ අර්ථ දැක්වෙන්නේ නැහැ. ඒ නිසා මේක මූල ධර්ම වශයෙන් දෝෂයක් තියෙනවා. මේ ක්‍රමයෙන් ලබා ගැනීම. නමුත් අපි සාමාන්‍යයෙන් ඉතින් වෘත්තයේ සමීකරණය ලබා ගැනීම සඳහා ඔක භාවිතා කරන්න පුළුවන්. නමුත් ඒක පොඩි අනුපාඩුවක් තියෙනවා. තවත් ක්‍රම ගොඩක් තියෙනවා මේ ක්‍රමය හැර. තව එක හොඳ ක්‍රමයක් තමයි මේ ලක්ෂ දෙකේ කණ්ඩායම දන්නවනම් ළමයි මෙයාගේ මධ්‍ය ලක්ෂයේ කණ්ඩායම ගන්න පුළුවන්. අභ්‍යන්තර බෙදීමක් විදිහට එකතු කරලා දෙකෙන් බෙදුවා. මධ්‍ය ලක්ෂය කියලා කියන්නේ ළමයි කේන්ද්‍රය. වෘත්තයක සමීකරණය හොයන්න නම් දැනගන්න ඕන කාරණා තුනයි. එකක් GFC. එහෙම නැත්නම් අරයයි කේන්ද්‍රේ කණ්ඩායම දෙකයි අරයයි. ඉතින් කේන්ද්‍රේ කණ්ඩායම ආව කියන්නේ දෙකක් හරි. අරය හොයාගන්න පුළුවන් මේ දෙක අතර දුර. නැත්නම් මේ දෙක අතර දුර හොයලා දෙකෙන් බෙදුවා. කේන්ද්‍රය අරය දැනුනම් වෘත්තයක සමීකරණ ලියන්න පුළුවන් සම්මත විදිහට x ඍණ a වර්ගය ධන y ඍණ b වර්ගය සමානයි r වර්ගය. එහෙනම් අපිට මෙතෙන්දී මේ ලක්ෂ දෙකේ කණ්ඩායම ගන්නවා නම් වෘත්තය හොයන්න පුළුවන්. ඒ කියන්නේ අපි හිතමු මේ එක ලක්ෂයක් p අනිත් ලක්ෂය q කියලා. අපි හිතමු මේ ලක්ෂය p මේ ලක්ෂය q. එහෙනම් p ලක්ෂයේ කණ්ඩායම සහ q ලක්ෂයේ කණ්ඩායම හොයාගත්තා නම් හරි.
ඒ දෙක ලේසියෙන් හොයාගන්න පුළුවන්. මේ සරල රේඛාවේ සමීකරණය අපි මේ දැන් හෙව්වා. මේ සරල රේඛාව තමයි ආවේ 3x ධන 4y යන 4x ධන 3y සමානයි 40යි. මේ රේඛාවේ x ගේ අගය බිඳුව වෙද්දී අපිට ලැබෙන්නේ මෙතන තියෙන y කණ්ඩායමකේ. ඒ කියන්නේ මෙතන q අපිට දාගන්න පුළුවන් x බිඳුවයි y ට දාන්න y නෝට් කියලා. මෙතන කණ්ඩායමකේ p ට දාන්න x අගය x නෝට් y අගය බිඳුවයි. මේ රේඛාව උඩ y අගය බිඳුවයි. ඒ අනුව අපිට මෙතනින් ගන්න පුළුවන් x සමානයි බිඳුව මේකට දැම්මොත් බිඳුව ධන 3යි y අගේ y නෝට් සමානයි 40යි. ඒ අනුව y නෝට් ලැබෙනවා 40 බෙදීම 3යි. ඒ නිසා අපිට කෙලින්ම q ලක්ෂයේ කණ්ඩායම ලියන්න පුළුවනි බිඳුව 40 බෙදීම 3. ඒ වගේම q ලක්ෂයේ p ලක්ෂයේ කණ්ඩායමක් ලබා ගන්න පුළුවන්. මෙන්න මේ ලක්ෂයේ කණ්ඩායමක මේ රේඛාවට ආදේශ කරොත් 4x නෝට් ධන බිඳුව සමානයි 40යි. ඒ අනුව අපිට ලැබෙනවා x නෝට් සමානයි 10යි කියලා. එම නිසා අපිට p ලක්ෂයේ කණ්ඩායමක ලැබෙනවා 10 බිඳුව කියලා. දැන් PQ ලක්ෂ දෙක දන්නවා කියන්නේ ලේසියෙන්ම මේ කේන්ද්‍රය හොයාගන්න පුළුවන්. අපි මෙයාගේ කේන්ද්‍රය O1 කියලා ගමු. O1 වුණොත් අපිට O1 කේන්ද්‍රය මෙන්න හොයාගන්න පුළුවන්. මෙන්න O1 කේන්ද්‍රය සමානයි x කණ්ඩායම දෙක එකතු කරලා දෙකෙන් බෙදමු. බිඳුවයි 10යි බෙදීම 2 y කණ්ඩායම දෙක එකතු කරලා දෙකෙන් බෙදමු. 40 බෙදීම 3 ධන බිඳුව බෙදීම 2. එහෙනම් එන්නේ 5. 40 බෙදීම 6 ඒ කියන්නේ 20 බෙදීම 3. අරය මේ ඕනෑම ලක්ෂයක් දැන් මේ කේන්ද්‍රයේ මත ලක්ෂයයි මේ p ලක්ෂයයි අතර දුර. එහෙනම් අරය r වර්ගයේ සමානයි x කණ්ඩායමක අන්තරයේ වර්ගය. මේ p ලක්ෂය ගමු 10 බිඳුව කේන්ද්‍රය මෙයා. x කණ්ඩායමක අන්තරය කියන්නේ 10 ඍණ 5 වර්ගය ධන බිඳුව ඍණ බිඳුව ඍණ 20 බෙදීම 3 වර්ගය. 10 ඍණ 5 වර්ගය කියන්නේ 5 වර්ගය 25යි. 20 වර්ගය 400යි බෙදීම 9යි. මේ තියෙන්නේ r වර්ගය. 9 පොදු හරය ගත්තොත් අපිට ලැබෙනවා 25 වරක් 9 225යි. ධන 400 බෙදීම 9 625 බෙදීම 9 වර්ගමූලය අරගෙන ධනාගයේ සැලකුවොත් අර ලැබෙනවා. එහෙනම් r සමානයි කියලා අපිට ලැබෙනවා 625 වර්ගමූලය 25යි බෙදීම 9 වර්ගමූලය 3යි r විශාල බිඳුව නිසා. එහෙනම් අරය දන්නවා කේන්ද්‍රය දන්නවා. දැන් නමුත් ඒ සමීකරණ ලියන්න පුළුවන්. අවශ්‍ය වෘත්තය x වර්ගය x ඍණ කේන්ද්‍රයේ තියෙන x කණ්ඩායමකේ 5 වර්ගය ධන y ඍණ 20 බෙදීම 3 වර්ගය සමානයි අරේ වර්ගය. ඒ කියන්නේ 625 බෙදීම 9.
ඉතින් මේක සුළු කරාම තව ටිකක් හොඳ සමීකරණයක් එනවා. නමුත් ළමයි විභාගෙදී මේවා කරන්න යන්න එපා. මොකද බව පෙන්නන්න දුන්නොත් මේක සුළු කරලා බව පෙන්නන්න ගන්න යන්න. නැත්තම් මේක ටික දෙකක් අහලා ඉක්මනින් ඊළඟ ගානට යන්න. ඕක උත්තරයක් නේ. මේකේ හරි වැරදි බල බල ඉන්න එපා. දැන් උත්තරේ එන්න ඕනේ. බලමු මාකින් එකේ 3 වාරයක් x වර්ග ධන y වර්ග වෙන 30යි x වෙන 40යි y සමානයි බිඳුව. දැන් මෙතන x වර්ග හරියට මෙතන 3 පොදු හරය ගත්තාම පස්සේ මෙතන 9යි කැපිලා ගිහිලා 3ක් එනවා. ඒ 3 මේ පැත්තට එනවා. එතකොට 3 වාරයක් එනවානේ. ඒ නිසා මේකෙන් එන උත්තරේ හරිය කිලිස්සන්න පුළුවන්. මොකද මම මේක හදලා තිබ්බේ මේ ක්‍රමයට මේ අනුක්‍රමන ගුණිතය රිනේක් කරලා ඒ ක්‍රමයට හොඳ නැති නිසා මම මේ ක්‍රමයට හදුවේ. ඉතින් මේ ක්‍රමයට ඔයගොල්ලෝ පුරුදු වෙන්න. මේකෙදි මතක තියාගන්න මේ වගේ ආවට පස්සේ මේක නැවත සුළු කරලා උත්තරේ ගන්න යන්න අවශ්‍ය නැහැ. අපිට කියන වෘත්තයේ සමීකරණය හොයන්න කියලා ඉතින් අපි සමීකරණය දුන්නානේ. ඒක තවත් සුළු කරලා ලස්සනට දෙන්න ඕනේ කියලා කිව්වේ නැහැ. අපි බස් එකට සල්ලි දෙනකොට මානව සල්ලිම දෙන්න ඕනේ නැහැ. ඒ වගේ තමයි අපි මොනවා හරි දුන්නා නම් අපි ඒක උත්තරේ තමයි. ඒක බව පෙන්නන දුන්නොත් අන්න ඒකට ලකුණු ලැබෙනවා බව පෙන්නන්න ගන්නවා. එහෙනම් ළමයි පැහැදිලි මේ වෘත්තයේ ගාන ලකුණු 150ක්ම මේ ගාන තියෙනවා. සරල රේඛා වෘත්තය දෙකම ඉස්සෙල්ලා තියෙන ගාන මේක වැඩිපුර වෘත්තයෙන්මයි ගාන දීලා තියෙන්නේ. දැන් මේ වගේම ඒ කොටසේ ලකුණු 25 ගණන් දෙකක් සරල රේඛාවෙන් හා වෘත්තයෙන් තියෙනවා. දැන් මේ වගේ ගානක් ආවොත් B කොටසට වැඩිපුර වෘත්තයේම ගානක් ආවොත් A කොටසට සරල රේඛාවෙම ගැටලු දෙකක් ලැබෙන්නේ තියෙනවා. බලමු 2015 8 වෙනි ගාන තියෙන්නේ සරල රේඛාවෙන් 9 වෙනි ගාන හැබැයි වෘත්තයෙන් තියෙන්නේ. ඒ සරල රේඛාව හා වෘත්තය දෙක සම්බන්ධ කරලා තියෙනවා. එතකොට මේ කණ්ඩායම් ජ්‍යාමිතිය ලකුණු 250ක් විතර විභාගයට හොයාගන්න පුළුවන් මේකට දක්ෂ කෙනෙකුට. මේ වගේ වෘත්තයක නම් තව ටිකක් පොඩ්ඩක් බලන්න. මේ විභාගයේ කිට්ටුව තියාගෙන අලුතෙන් ගණන් හදන්න යන්න එපා. මේ වගේ හදපු ගණන් වල උත්තර පරිශීලනය කරන්න. ඊ කොටසේ තියෙන සරල ඒවා ඇත්ත වශයෙන්ම ලේසියෙන් ලකුණු 25ක් ගන්න පුළුවන්. විශේෂත්වය තියෙන්නේ මේ කණ්ඩායම් ජ්‍යාමිතිය ගැටලුවේදී ගාන හදන්න විසඳුම් ගන්න ක්‍රම ගොඩක් තියෙනවා. එක ක්‍රමයක් නෙමෙයි තියෙන්නේ. ඒ නිසා ඒ කොයි ක්‍රමයකට හදුවත් මූලධර්ම නිවැරදිව තියෙනවා නම් ඔබට ලකුණු ලැබෙනවා. ඒ නිසා බය නැතුව Tamanට මුණ ගැහිච්ච ක්‍රමයේ හරහා උත්තරයට යන්න බලන්න. මගදී මේ ගානේ තියෙන තව විශේෂත්වයක් තමයි මේ ගාන ටිකක් අර හරි විනිවිද නොපෙනෙන ප්‍රමාණයේ ගානක්. ඒ කියන්නේ මහා කැලයක යනවා වගේ තමයි. එතකොට අපිට මේ ගානේ මැද හරිය යනකොට සමහරවිට මේක සංකීර්ණ නිසා මේ හොයාගන්න බැරුව පොඩක් ඉර වෙන්න පුළුවන් ගතියක් එනවා. ඒ වගේ වෙලාවට පුළුවන් නම් ඒක ලියාගෙන උත්තරය අරගෙන ගාවට එන්න බලන්න. එහෙම නැත්නම් ඒ ගානේ ඒ ප්‍රමාණයෙන් තියලා ඊළඟ ගානට යන එක හොඳයි. මොකද හේතුව අපිට නොදැනීම කාලය ගත වෙන ගානක් මේ. ගාන ඇතුළට ගියාට පස්සේ දාලා එන්න හිතෙන්නේ නැහැ. අපි ගොඩක් හදාගෙන ගිහිල්ලා ගොඩක් ඒවා හරි උත්තරේ ළඟපාතම තියෙන බව පේනවා. ඉතින් හොයන්න try කරනවා වෙලාව ගත වෙනවා නොපේ. ඒ නිසා ඒව ගැන අවබෝධයක් ඇතුව විභාගෙදී බොහොම බුද්ධිමත්ව මේ ගාන තෝරගෙන හදාගෙන යන්න ඕනේ. එකම දේ සරල රේඛාවේ හා වෘත්තයේ තියරි ටික හොඳට ඔළුවේ තියෙන්න ඕනේ. ඒවා හොඳට ලියන්න පුළුවන් වෙන්න ඕනේ. දැන් මේකේ තිබුණු ප්‍රාරම්භ වෘත්ත කොටස මුලින් තිබ්බ තියරි එක ඒ තියරි එක ගෙදරදී ලියලා පඩස් ගාලා තත්පර 30කින් විනාඩියකින් විතර ඒක ලියන්න පුළුවන්කම තිබිලා යන්න ඕනේ විභාගයට. ඒක කිසි ප්‍රශ්නයක් නැතුව ඩක්කාලා ඒක ලියලා කරන්න පුළුවන්. මොකද ඒකත් හිතේ හදන්න දුක් ගියත් එහෙම විභාග ගාන හදන්න කාලයක් නැති. හරි. ඒ නිසා එහෙනම් ඔයගලන්ට විභාගයේ වෘත්තේ ගාන හදන්න උත්සාහ කරලා බලන්න. ඒකට මේක අත්දැකලා කියලා හිතනවා.